නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් විස්තර කරලා දෙන්නටයි මේ සූදානම. මේ දහම් පදය උන්වහන්සේගේ සියලුම ධර්මය හකුලවා වදාළ දහම් පදයක්. උන්වහන්සේ වදාලා ධම්මෝහි වාසෙට්ඨ සෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අභිසම්පරායේච. ඕක තමයි දහම් පදේ. මේ දහම් පදේ අපේ සිංහලෙන් අපේ භාෂාවෙන් අපි කියනවා නම් වාසෙට්ඨයනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මොකක්ද මේ වාක්‍යයේ සිංහල තේරුම? වාසෙට්ඨයනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මේ වාක්‍ය, මේ වැකිය ලෝකේ වෙන කිසි දෙවි කෙනෙකුගේ වැකියක් නොවේ. වෙන බ්‍රහ්ම රාජයෙකුගේ වැකියක් නොවේ. පසේ බුදු කෙනෙකුගේ වැකියකුත් නෙවෙයි. රහතන් වහන්සේ නමකගේ ප්‍රකාශයකුත් නොවේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වැකියයි. එතකොට මේ වැකිය ඔබ මතක තියාගත්තොත් මොකද්ද? වාසෙට්ඨේනි මෙලොවත් පරලොවත්, මෙලොව මෙන්ම පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මේ වැකිය ඔබ මතකේ තබා ගත්තොත් තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා මතකේ තබා ගත්තොත් ඒක තමන්ට ප්‍රතිඵල දෙන හැටි දකින්න ලැබෙයි මරණයෙන් පස්සේ. තමන් මොකද හේතුව? මේ මෙලොව ජීවිතේත් පරලොව ජීවිතේත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඒකේ පාලි වාක්‍ය තමයි ධම්මෝහි වාසෙට්ඨ සෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච කියන පාලි වැකිය. මේ පාලි වැකියේ සිංහල වැකිය තමයි අපි සිංහලෙන් කිව්වේ වාසෙට්ඨේනි මෙලොව මෙන්ම පරලොවත් ජනයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. එතකොට මේ වාක්‍ය අල්ලගත්තොත් ඔබ මේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු අය, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයයි මේ කියලා ඔබේ හිතේ පැහැදීමක් ඇතු ඒක දරාගත්තොත්. සාමාන්‍යයෙන් අපි හරියට කුණු කුඩුවල් දරාගෙන ඉන්නෝනේ. අසවලා මට අසවල් විදියට කිව්වේය. එහෙම දරාගෙන නැද්ද කුණු කුඩුවල්? අසවලා අසවල් වචනෙන් මාහට කිව්වේය. අසවලා අසවල් දේ කිව්වේ කියලා වැකි දරාගෙන ඉන්නවද නැද්ද? ඒවා අපට ජීවිත අවබෝධ වෙන්න උපකාර වෙයිද? නෑ. උපන් කෙලෙස් ප්‍රහාණය වෙන්න උදව් වෙයිද?
නෑ. නූපන් කෙලෙස් නූපදවන්න උදව් වෙයිද? ඒකේ අනිත් පැත්ත. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ වැකිය වාසෙට්ටේනේ මෙලොවත් පරලොවත් ජනයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි කියන වැකිය ඔබ යම් දවසක ඔබේ හිතේ ගලේ කෙටු අකුරු වගේ ඔබේ හිතේ රඳවා ගන්නවාද? රඳවා ගත්තට පස්සේ ඒකේ විස්තර ඔබට තේරුම් ගන්න ඒක උදව් වෙනවා. දැන් අපි විස්තර අහමු. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ සිරි මුවමඩලින් මේ වචනේ පිටවෙන්න හේතුවක් තිබ්බා. දවසක් උන්වහන්සේ මිගාරමාතු ප්‍රාසාදේ ඒ කිව්වේ කොහේද? පුරාරාමේ. පුරාරාමේ මිගාරමාත ප්‍රාසාදේ සෙවණැල්ලේ සක්මන් කර කර වැඩ හිටියා. උන්වහන්සේ වැඩ හිටියා. සක්මනේ වැඩ හිටියා. සක්මන් කර කර හිටියා. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මන් කරනවා දැක්කා සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක්. කවුද දැක්කේ? සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක් දැක්කා. එක නමකගේ නම වාසෙට්ට. අනිත් සාමණේරයන් වහන්සේගේ නම භාරද්වාජ. මේ වාසෙට්ට භාරද්වාජ කියන දෙනම දැක්කා. මොකද්ද දැක්කේ? බුදුරජාණන් වහන්සේ විහාර සෙවණැල්ලේ සක්මන් කරමින් වැඩ සිටින අයුරු දැකලා වාසෙට්ට භාරද්වාජට කියනවා භාරද්වාජේනි අන්න භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරනවා. අපි යන් භාග්‍යවතුන් වහන්සේ ළඟට. අපිට වටිනා උපදේශයක් උන්වහන්සේ මේ වෙලාවේ වදාරන්නට පුළුවනි කියලා මේ වාසෙට්ට භාරද්වාජ දෙනම ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා වාසෙට්ට ඔය දෙදිනා සාමාන්‍ය පවුලකින් ආපු අය නෙවෙයි. ඒ කාලේ දඹදිව උසස්ම බ්‍රාහ්මණ පවුලේ උසස්ම බ්‍රාහ්මණ වංශේ මේ වගේ නෙමෙයි අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවේ කුල ભેදේ. එතකොට එහි කුල ભેදේ තුල ප්‍රධාන බල සම්පන්න විදියට ඒ කාලේ තිබිච්ච සමාජයට ආධිපත්‍ය දක්වගෙන හිටිය කුලයක්. ඒ කවුද? බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ අයගෙත් එක එක පැලැන්ටි තියෙනවා. උසස්ම බ්‍රාහ්මණ ඊට වඩා උසස් භාවයෙන් අඩු. දැන් මේ වාසිත භාරද්වාජ දෙන්න උසස්ම බ්‍රාහ්මණ පවුලකින් නික්ම ගිහිල්ලා ඒ පවුලෙන් වෙන් වෙලා පැවිදි වෙච්ච දෙන්නේ. ඉතින් කිව්වා ඔයගොල්ලෝ ඔබ දෙන්න උසස්ම බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදි වුණේ. ඉතින් මේ පැවිදි වෙච්ච නිසා ඒ ඥාති මිත්‍ර ආදී මොකද්ද කියන්නේ කියලා මේ ගැන මහාන වෙච්ච එක ගැන. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණ පිරිස ඒගොල්ලන්ට පළපුරුදු හොඳ ලුණු යඹුල් ඇති පරිභවයෙන් පරිභව කරනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකක්ද ඒගොල්ලන්ට මේ පරපුරුදු පරිභවයේ ලුණු යඹුල් සහිත පරිභවයේ මොකද්ද කියලා ඇහුවා. ඉතින් ගෝ ස්වාමීනි ඒ අය කියනවා බ්‍රාහ්මණ කුලේ තමයි ශ්‍රේෂ්ඨ කුලේ. බ්‍රාහ්මණ වංශේ තමයි ශ්‍රේෂ්ඨ වංශේ. එතකොට බ්‍රාහ්මණයි කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛෙන් උපන්න. මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ. මහා බ්‍රහ්මයාගේ දායාදයට හිමිකරුවෝ. මහා බ්‍රහ්මයාගේ දායාදය කියලා ඒගොල්ලෝ කිව්වේ වේදෙට. වේදයට තමයි බ්‍රහ්ම දායාදය කියලා කිව්වේ. ඒතර මේ වේදයේ උරුම වෙලා ඒ අයිතිය හඟවාගෙන හිටියේ කවුද? අර බ්‍රාහ්මණ පිරිස. ඒ නිසා හරියට අපිට බයිනවා කිව්වා නුඹලා මහා නීච තීරිල්ලක් තෝරගත්තා ශ්‍රමණයෝ වෙන්න. තෝරගත්තා මේ ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රහ්මයාගේ පයින් යටිපතුලෙන් පහළ වෙච්ච පිරිසක්. නීච පිරිසක්, දාස පිරිසක්
නුඹලා මේ දාස බව නීච බව තෝරගත්තා කියලා අපිට බණිනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් නිකුත් වුණා ධම්මෝහි වාසෙට්ඨ සෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච වාසෙට්ඨේනි ජනයන් අතර මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි කියන වාක්‍යය වැකිය පිට උනේ අන්නේ මොහොතේ. ඊට පස්සේ උන්වහන්සේ වාක්‍යයේ වැකිය විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? උන්වහන්සේ අහනවා වාසෙට්ටගෙන් වාසෙට්ට දැන් කුල හතරක් තිබෙනවා නොවේ. මොනවද ඒ කුල හතර? ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. ක්ෂත්‍රිය කිව්වේ ක්ෂත්‍රිය කිව්වේ රාජවංශේ යුද්ධ කිරීම ආදී දේශපාලන කටයුතු කළේ ඒගොල්ලෝ. බ්‍රාහ්මණ කිව්වේ පූජක පක්ෂේ. ඒගොල්ලෝ තමයි සමාජයේට ඕනෑකත් බලන, කේන්දර බලන, ඒ වගේම ඒගොල්ලන්ගේ යාග හෝම කරන ඒ නායකත්වයේ දරාගෙන හිටියේ කවුද? බ්‍රාහ්මණ වංශේ. ඊළඟ වෛශ්‍ය. වෛශ්‍ය කිව්වේ වෙලහෙල දාම් ගොවිතැන්පත් ආදී කරන පිරිස. ඊළඟට ශුද්‍ර කිව්වේ ඔය කියපු ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය කියන කුල තුනටම මෙහි කරුකම් කරපු පිරිස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහිම හතරක් තියෙනවනේ කියලා වාසෙට්ටට කියනවා. වාසෙට්ට මෙහිම බලන්න කියනවා මේක. ක්ෂත්‍රිය කුලයේ කෙනෙක් ඉන්නවා. මේ කෙනා සතුන් මරනවා, හොරකම් කරනවා, ඊළඟට වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, සිස් වචන කියනවා. ඒ කියන්නේ එහෙනම් කයිනුත් දුස්චරිතය දෙනවා, වචනිනුත් දුස්චරිතය දෙනවා. ඊළඟට මනසිනුත් දුස්චරිතය දෙනවා. මනස දුස්චරිත තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අවිජ්ජා කියලා කිව්වේ අනුන් සතු දේවල් තමන්ට අත්පත් කරගන්න තියෙන ආසාව. ඒක සාමාන්‍ය මිනිස්යාගේ තිබේද නැද්ද? තියෙනවා. ඒක ක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වුණාම යා ඒ හේතුවෙන් පව් රැස් කරගන්නවා. එතකොට අනිත් එක ව්‍යාපාදයක තේරෙනවා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ පින්පව් විශ්වාස කරන්නේ නැතුව අපි සරලව කිව්වොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසිට්ඨය මේ ක්ෂත්‍රීය වර්ගය අතර මේ දස අකුසල්ම කරන අයත් ඉන්නවා. ඒ වයින් සමහරක් දේවල් කරන අයත් ඉන්නවා. එමෙ ඉන්නව නේද කියලා ඇහුවා. ඉන්නවා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා වාසිට්ඨ බ්‍රාහ්මණ අය අතරත් දස අකුසල් කරන අය ඉන්නවා. ඒ වයින් ඇතැන් ඒවා කරන අයත් ඉන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා ඒ වගේම වාසිට්ඨ වෛශ්‍ය අතරත් ඒ අකුසල් කරන අය ඉන්නවා. ඒකෙන් ඇතැන් ඒවා කරන අය ඉන්නවා. ශුද්‍ර අය අතරත් ඉන්නවා. දැන් අපි මෙහෙම ගමු තවත් තේරෙන්නේ. සිංහල අය, සතුන් මරණ අය සිංහල අතර ඉන්නවාද නැද්ද? සොරකම් කරන අය ඉන්නවාද නැද්ද? වැරදි කාම සේවනයේ යෙදෙන අය ඉන්නවාද නැද්ද? බොරු කියන අය ඉන්නවාද නැද්ද? කේලාම් කියන අය ඉන්නවාද නැද්ද? පරුස වචන කියන අය ඉන්නවාද නැද්ද? හිස් වචන කියන අය ඉන්නවාද නැද්ද? ඉන්නවා. එතකොට අනුන්ගේ දේට ආසා කරගෙන ඉන්න අය ඉන්නවාද නැද්ද? ව්‍යාපාදයේ ඉන්න අය නැද්ද? මිසදිටු අය නැද්ද? ඉන්නවා. එතකොට අපි ගත්තොත් වෙනත් ජාතීන් අතරත් ඉන්නවාද නැද්ද? සම්පූර්ණයෙන්ම කරන අය ඉන්නවා. ඒවේ සමහරක් දේවලුත් කරන අය ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ යන වාසිට්ඨගෙන් වාසිට්ඨ මේ කීප දස අකුසල් මේ කුල ભેදයකින් තොරව දිස් වෙනවා නොවේ.
ක්ෂත්‍රියයා තුලත් දිස් වෙනවා මේ අකුසල්. බ්‍රාහ්මණයා තුලත් දිස් වෙනවා. වෛශ්‍යයා තුලත් දිස් වෙනවා. ශුද්‍රයා තුලත් දිස් වෙනවා. ශ්‍රී ලාංකිකයා තුලත් දිස් වෙනවා. ඉන්දියානුවා තුලත් දිස් වෙනවා. ඇමරිකන් කාරයා තුලත් දිස් වෙනවා. රුසියන් කාරයා තුලත් දිස් වෙනවා. දිස් වෙනවාද නැද්ද? මේ අකුසල් දිස් වෙනවා ඒ පුද්ගලයා තුල. එහෙනම් මේ අකුසල් දැන් කෙනෙකුට එහෙමනම් જાතියක් හැටියට ලෝකෙ කිසි කෙනෙකුට මේ જાතිය සුද්ධයි කියලා කියන්න බෑ. මොකද මේ හැම જાතියකම දස අකුසල් කරන අය ඉන්නවා. මේ මගේ අපේ පිරිස සුද්ධයි කියලා ලෝකේ ඒගොල්ලන්ට පෙන්වන්න බෑ. හැම පිරිසක් තුළම දස අකුසල් කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා වාසිට එතකොට මේගොල්ලෝ ක්ෂත්‍රිය කෙනායි දස අකුසල් කිරීම හේතුවෙන් මරණයටපත් වුණාම දුගතිය යනවාද නැද්ද? මරණයටපත් වුණාම දුගතිය යනවා. බ්‍රාහ්මණ කෙනා දස අකුසල් කරාම මරණයටපත් වුණාම දස අකුසල් හේතුවෙන් දුගතිය යනවා. වෛශ්‍ය කෙනා දස අකුසල් කරා මේ හේතුවෙන් දුගතිය යනවා. ශුද්‍ර කෙනා දුගතිය යනවා. එහෙනම් බලන්න මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උනාද කියලා අහනවා. උපන් ආගම, උපන් ජාතිය, උපන් වර්ගය, කතා කරන භාෂාව ඒක ශ්‍රේෂ්ඨ උනේ නැහැ. ශ්‍රේෂ්ඨ උනේ මොකද්ද? ධර්මයයි. ධර්මයේ තුල තමයි. ඒ කියන්නේ යා තුල අකුසල ධර්මයේ තිබුණා. ඒ අකුසල ධර්මය එයාව දුගතියට ගෙනිච්චා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා වාසිට ක්ෂත්‍රියෙක් ඉන්නවා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදිකාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. පරුස වචනෙන් වැළකුණේ වෙයි. හිස් වචනෙන් වැළකුණේ වෙයි. අනුන්ගේ දෙයට ආසා නොකර සිටින්නෙක් වෙයි. ද්වේෂයෙන් තොර වූවෙක් වෙයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වූවෙක් වෙයි. බුදුරජාන් වහන්සේ වදාළ වාසිට්ඨය ක්ෂත්‍රියයන් අතර මේ දස කුසලයේ තියෙන අය ඉන්නවා. දස කුසලෙන් සමහරක් ඒවා තියෙන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාසිට්ඨයනි බ්‍රාහ්මණයන් අතරත් තියෙනවා. දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසලයෙන් සමහරක් ඒවා දිනු කරන අය ඉන්නවා. වෛශ්‍යයන් අතරත් ඉන්නවා. දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසලයන්ගෙන් සමහරක් දිනු කරන අය ඉන්නවා. ඊළඟට දේශනා කරනවා ශුද්‍රයන් අතරත් ඉන්නවා. දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසල් වලින් කොටස් තියෙන අයත් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාසිට්ඨේනි එතකොට මේ ක්ෂත්‍රියන් අතරත් ඉන්නවා නම් දස කුසල් වඩන අය, බ්‍රාහ්මණයන් අතරත් ඉන්නවා නම්, වෛශ්‍යයන් අතරත් ඉන්නවා නම්, ශුද්‍රයන් අතරත් ඉන්නවා නම් බ්‍රාහ්මණය කියන්නේ කොහොමද අපේ වංශය ශ්‍රේෂ්ඨයි, අපේ කුලේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්න සලකුණු තියනවාද කියලා ඇහුවා. දැන් මේක මේ ලෝකේ මම ගත්තොත් අපි කල්පනා කරලා ගත්තොත් මේ ලෝකේ මානව විද්‍යාව කියලා අලුත් විෂයන් තියෙනවා. මේ හදාරණ කෙනෙක් දන්නවනම් මේ බුදුරජාණන් වහන්සේ තමයි සැබෑම මානව ධර්මයේ මේ ලෝකෙ ඉස්මතු කළේ කියලා. අහනවා මේ එහෙම විද්‍යමාන වෙනවා නම් ක්ෂත්‍රියන් තුලත් හොඳ දස කුසල්, ඊළඟට බ්‍රාහ්මණයන් තුලත්, වෛශ්‍යයන් තුලත්, ශුද්‍රයන් තුලත්, එහෙනම් බ්‍රාහ්මණයන්ට අර විදියට කීම ගැළපෙන කතාවක්ද කියලා අහනවා. මොකද්ද මේ බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ? ශ්‍රේෂ්ඨ වංශයක්ගේ ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව මොකද? මහා බ්‍රහ්මයාගේ මුවින් උපන්නා, මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍ර, මහා බ්‍රහ්මයාගේ දායාදය, බ්‍රහ්මයා උපද්දවපු කෙනෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ වාසෙට්ට ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියනවා. ඊට පස්සේ බුදුන්වහන්සේ විස්තර කරනවා මෙහෙම. වාසෙට්ට කෙනෙක් ඉන්නවා ක්ෂත්‍රිය වංශයේ. මෙයා මේ ක්ෂත්‍රිය කටේට ජීවත් වෙන්න කැමති නැතුව මේ සත්‍ය වංශයෙන් නික්මිලා පැවිදි වෙනවා.
බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවා. එයාත් බ්‍රාහ්මණෙක් වගේ ඉන්න අකමැති වෙලා බ්‍රාහ්මණ වංශෙන් නික්මිලා ශ්‍රමණෙක් වෙනවා. ඊළඟට වෛශ්‍ය කෙනෙක් ඉන්නවා. එයාත් එහෙම ඉන්න අකමැත්තෙන් ශ්‍රමණෙක් වෙනවා. ශුද්‍රයෙක් ඉන්නවා. මෙහි කාර්යකමට එයා අසතුටු වෙලා එයාත් ශ්‍රමණෙක් වෙනවා. එහෙනම් ශාත්‍රීයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්. වෛශ්‍යයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්. සුද්ධයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ඒ කෙනා කවුරු හෝ වේවා. ඒ කෙනා පැවිදි වෙනවා. පැවිදි වෙලා පංච නීවරණ ධර්මයන් යටපත් කළා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපද්දවන. උපද්දවලා ඒ කෙනා මේ සියලු කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වය සාක්ෂාත් කරනවා. නැත්නම් නිවන අවබෝධ කරනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා වාසෙට්ටය එතකොට රහතන් වහන්සේ නමක් වුණොත් අර හතර කුලින් ඕනම කෙනෙක් එතකොට එයා නෙමෙයිද කියලා අහනවා අර සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ උනේ. කවුද ශ්‍රේෂ්ඨ උනේ? ඒ සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ උනේ ඒ රහතන් වහන්සේට ඕනම් මෙහෙම කියන්න පුළුවන් කියනවා. මම භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් උපන් කෙනෙක්. ඇයි හේතුව? භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් නිකුත් වෙච්ච ධර්මයේ හැසිරලා තමයි එහෙම වුනේ. මම භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ලහි මං උපන්න කෙනෙක්. එයාට කියන්න පුළුවන් කියනවා. මම භාග්‍යවතුන් වහන්සේ උපද්දවපු කෙනෙක්. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි රහතන් වහන්සේව ඉපැද්දුවේ. එයාට කියන්න පුළුවන් කියනවා ඒක. මම භාග්‍යවතුන් වහන්සේගේ දායාදයට හිමිකාරයෙක්. එයාට ඒක කියන්න පුළුවන් කියනවා. දායාදයට හිමිකාරයෙක් කියලා. අර කාටවත් කියන්න බෑ කියනවා ඒක. ඊට පස්සේ කියනවා වාසිට්ටේ දැනගන්න මේකෙන් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ එතකොට ධර්මය කියලා අපි අදහස් කරන්නේ හොඳට මතක තියාගන්න එක්ක කුසල ධර්මයක් අපේ ජීවිතයේ අපිව ඒකට කියන්නේ අපිව මඟ පෙන්නනවා. අපිට අපේ ජීවිතේට පෙරමුණ ගන්නවා. අපේ ජීවිතේට පෙරමුණ ගත්තොත් අකුසලයක් විසින් අපේ ජීවිතේට පෙරමුණ ගත්තොත් අපේ ජීවිතේ අපේ ඉරණම මක් වෙයිද? විශාල කරදරයකින් අවසන් වෙයි. මේකෙදී පින්වත්නි අපි තව කාරණයක් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියන එක තේරුම් ගන්න අපිට මේ ලෝකේ සාමාන්‍යයෙන් තනියම ජීවත් වෙන්න අමාරුයි. කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි ගත්තොත් අවුරුද්දමාරි අවුරුදු 2 3 වයස වෙද්දී අවුරුදු 4 5 වයස වෙද්දී අපි අවුරුදු 4 5 යාළුවොත් එක්ක ජීවත් වුණේ නැද්ද? ඊළඟට අවුරුදු 10 15 වෙද්දී අවුරුදු 10 15 යාළුවොත් එක්ක ජීවත් වුණේ නැද්ද? අවුරුදු 20 17 18 20 21 වෙද්දී ඒ වයස යාළුවොත් එක්ක ජීවත් වුණේ නැද්ද? අවුරුදු 30 40 වෙද්දී ඒ වයසේ යාළුවොත් එක්ක ජීවත් වුණේ නැද්ද? අවුරුදු 50 60 වෙද්දී ඒ වයසේ යාළුවොත් එක්ක ජීවත් වුණේ නැද්ද? අපි මේ අවස්ථාවල ඒ යාළුවොත් එක්ක ජීවත් වෙලා තියෙනවා. එතකොට අපි ඇසුරු කරා නම් ඒ වයසේ සමාන වයස්ක පිරිස් සමග අපේ ආශ්‍රයයට වැටෙන්නේ ඒ අයයි. එතකොට ඒ ආශ්‍රයයට වැටෙන අය කල්යාණ මිත්‍රයෝද පාප මිත්‍රයෝද කියලා හොයාගන්න ඥානයක් අපිට නැහැ. ඒක ඇති වෙන්නේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනාටයි. ධර්මයේ මෙනෙහි කරන කෙනාට විතරයි. ධර්මයේ මෙනෙහි කරන්න දන්නේ නැති එක්කෙනාට මම මේ අසුරු කරන්නේ කල්යාණ මිත්‍රයද පාප මිත්‍රයද කියලා හොයාගන්න බෑ. යාළු වෙලා අපි යාළුවෙක් එක්ක අසුරු කරන ඕනේ යාළුවා යෝජනා කරන අපිට අරියන්ද? එතකොට අපි යාළුකමට හයම කියනවද නැද්ද? අරක කරමුද? එතකොට හා කරමු. අර වගේමුද? එතකොට අපි හාගෙමු. අරබමුද? එතකොට අපි හාබමු. මෙහෙම වෙනවාද නැද්ද? ඊට පස්සේ ඔහම ගිහිල්ලා තව දුරටත් යාළුකම වෙනකොට යාළුවා කියනවා බාරක කරපන් ගිහින්. නුඹ අසවල් දී කරපන්. නුඹ අසවලාට ගහපන්. නුඹ අසවලාට බැන්නපන්. නුඹ මේක ලියපන්. යාළුවා කියනවාද නැද්ද?
ඊට පස්සේ ඔන්න අපි කියමු යාළුවත් එක්ක එකතු වෙලා අපි කියන දේ කරනවා. කාලයගේ ඇවෑමෙන් අපිට යාළුවා මතක නැහැ. අපි කරපු දේ මතකයි. එහෙම වෙනවාද නැද්ද? ජීවිතේ බලන්න හොඳට කල්පනා කරලා ජීවිතේ මතක් වෙන්නේ අන්තිමට තමන්ගේ හිටපු යාළුවා හෝ යාළුවාරක කිව්වා ඒ නිසා මම කළා කියන එක නෙමෙයි. එතකොට අපිට අපේ ජීවිතය තුළ අවුරුදු 4 5න් 10 12න් 20 30න් 40න් 50න් 60න් 70න් 80න් යම්කිසි මේ මනුස්ස ජීවිතයට ආйти අතීතයක් තියෙනවා. මේ අතීතේ අපි මෙනෙහි කරගෙන යද්දී අපිට පසුතැවෙන්න හේතු වෙන ශෝකයට කනගාටුවට හේතු වෙන දෙයක් ඇත්නම් ඒ හේතු වෙන දේ තුල පාප මිත්‍රෙක් ඉන්නවා. ඔයලා බලන්න ඇත්තද වරුද කියලා. පාප මිත්‍රයෙකුගේ මෙහෙවීමක් අනුබලයක් තියෙනවාමයි. හොඳට බලන්න හොයලා. නමුත් පාප මිත්‍රයා දැන් ළඟ නැහැ. වැරද්ද ළඟ තියෙනවා. වෙච්ච දෝෂේ ළඟ තියෙනවා. පාප මිත්‍රයා ඈත් වෙලා. අපි කියමු යම් කිසි විදිහකින් අපි සිහි කරද්දී අපිට සතුට උපදින යහපත උපදින පින උපදින දේ මතක් වෙනවා නම් හොඳට බලන්න එතන කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයත් නෑ එතන. අන්තිමට බලද්දී අර කල්යාණ මිත්‍රයාගේ ඇසුරින් තමන් කරපු හොඳ විතරක් තමන්ගේ මතකේ හිටිනවා. එතන මුල් වෙලා බැලුවම ඇත්ත වශයෙන්ම තියෙන්නේ ධර්මයමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බාහිර දේ අතර කල්යාණ මිත්‍රයා තරම් ශ්‍රේෂ්ඨ දෙයක් වෙන ලෝකේ නෑ කියලා. බාහිර දේවල් අතර. මොකද හේතුව කල්යාණ මිත්‍රයා තමයි හරි දේ පෙන්වා දෙන්නේ. නමුත් අපිට කල්යාණ මිත්‍ර තෝරගන්න බැරුව අපි කල්යාණ මිත්‍ර නොවන අයට කෙලවර නැතු කියලා ඇති මේ මාගේ කලන මිතුරාය. මේ මාගේ කලන මිතුරයයි කියලා තියනවාද නැද්ද? කලන මිතුරන් නොවන හැම ඕනම කෙනෙකුට අපේ හිතවත්කම වැඩි වුණාට පස්සේ අපිට වෙන කලන මිතුරෙක් හොයාගන්න බෑ. අපි අපේ හිතයිශීකම තමයි දක්වන්නේ මේ මාගේ කලන මිතුරාය. මේ මාගේ කලන මිතුරයයි කියනවා. නමුත් කලන වෙලාද නැද්ද කියලා තේරෙන්නේ පස්සට. මම මේ කියන කතාව ඒ කියපු දේ බොරුද හැබෑද? ඇයි අපි තරුණ කාලේ යාළු වෙලා ඉන්නකොට සමහරට අපි වැඩිහිටියෝ අපිට කියනවා පුතේ දුවේ මේ යාළුවත් එක්ක යාළුකම් කරන්න එපා. වැඩි දුර යන යාළුකමක් නම් නෙමෙයි උඹ විනාශ වෙනවා. එහෙම කියද්දි අහන්න නැතුව කරදරේ වැටෙන අවස්ථාවල් නැද්ද? කරදරේ වැටෙනවා. ඒ මොකද හේතුව? අර යාළු වෙලා ඉඳෙද්දී ඒ හිතවත්කම සියල්ලට ඉහලින් අපි ගන්න නිසා. සියල්ලට ඉහලින් ගන්න ඕනේ හිතවත්කම නෙමෙයි. මොකද්ද ගන්න ඕනේ? ධම්මෝ හි වාසෙට්ටෝ වාසෙට්ට සෙට්ටෝ ජනේතස් වාසෙට්ට මෙලවත් පරලොවත් ශ්‍රේෂ්ඨ ධර්මයමයි. ධර්මයම හිතයිශීකමට ගත්තනම් ධර්මයෙන්ම මිම්මත හොයාගත්තනම් සමහර විට ඔබ තනි වෙයි. යාළුවෝ නැතුව යයි. නමුත් ඒක යාළුවෙක්වත් නැතුවට Tamanට ධර්මයේ රැකවරණේ සලසන බුද්ධ දේශනාවේ තියෙන ධර්ම රැකවරණේ සලසන යාළුවාද ධර්මයේද? ධර්මයේ ආරක්ෂාව සපයන්නේ පුද්ගලෙක් නෙමෙයි. පුද්ගලයෙකුට බෑ ආරක්ෂාව සපයන්න. ආරක්ෂාව සපයන්න පුළුවන් මොකේටද? ධර්මයට ආරක්ෂාව සපයන්න පුළුවන්. ඒක හරි ආශිර්වාද දෙයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොයාගැනිල්ල. දැන් බුදුරජාණන් වහන්සේ කාටවත් දේශනා කළා තියෙනවද? මහණෙනි මම රැකගන්නම් ඔබ. මම රැකගන්නම් ඔබ. මම රැකගන්නම් ඔබ කියලා තියෙන්නේ. මහණෙනි තමාට පිහිට කරගන්න. ධර්මය පිහිට කරගන්න. ඉතින් මේ දේශනා කරපු දේ එදත් සත්‍යයි, අදත් සත්‍යයි, හෙටත් සත්‍යයි. ඒක කවදාවත් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. ඒක බොරුවක් වෙන්නේ නැහැ. කාලයකට වළංගු වෙලා කාලයකට අවලංගු වෙන්නේ නැහැ. ඒවා අකාලික සත්‍ය. ඒ නිසා පින්වත්නි මේ යාළුවෝ එකතු වෙන ඒවා යාළුකම් නිසා සමහර විට තමන්ගේ ජීවිතේ කාලයක් යනකොට යාළුවා නැහැ. නමුත් යාළුවා නැති වුණාට නරක යාළුවෙක් හිතවත් වුණොත්
ඒ නරක යාළුවාගෙන් තමන් ළඟට එන්නේ මොනවද? නරක. අන්තිමට යාළුවා ඈත් වෙනවා. තමන්ට ඉතුරු වෙනවා මොකද්ද? නරක ඉතුරු වෙනවා. අන්තිමට නරක අයින් කරගන්න බෑ. තමන්ට හොඳ නරක ගැන ධර්මයේ අහද්දි පසුතැවීමක් ඇති වෙනවා. අනේ මගේ යතින් මෙහෙම සිද්ධ වුණානේ. මට ඒ කාලේ කියා දෙන්න කෙනෙක් හිටියේ නෑනේ. අනේ මට මෙහෙම වුණානේ. මම දැනගෙන හිටියේ නෑනේ. මං දැනගෙන හිටියනම් මට මේකෙන් බේරෙන්න තිබ්බනේ. ඒ කාලේ මට මේව ගැන තේරුන්නේ නෑනේ. එහෙම සිතුවිලි එනවද නැද්ද? එහෙම සිතුවිලි එනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ සසර ගමනේ අපි ගත කරන ජීවිතේ සම්පූර්ණයෙන්ම බොළඳ එකක් නෙමෙයිද? සම්පූර්ණයෙන්ම බොළඳ එකක් මේ යන්නේ. අපිට මේ ජීවිතේදීම අස්පනා අපිට අපේම අත්දැකීමක් හැටියට තියෙනවා නම් නරක යාළුවන් නිසා සිද්ධ වෙච්ච නරක මතක් වෙන එකට ශෝකයක්, හොඳ යාළුවෝ නිසා හොඳ මතක් වෙන එකට සතුටක් අපේම අත්දැකීමක් හැටියට අපිට තියෙනවා නම් අපිට පැහැදිලි නේද? එහෙනම් යාළුවත් නෙමෙයි අපිට අන්තිමට ඉතුරුනේ. සිත කය වචනේ මේවා යමක් කළාද ඒ කරපු දේ නෙමෙයි එන්නේ කැරකි කියලා. ඒක නේද අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ධර්මයයි ශ්‍රේෂ්ඨ. කොච්චර ධර්මයේ ශ්‍රේෂ්ඨද කියනවනම් දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට උන්වහන්සේගේ ශරීරයෙන් දිස් වෙනවා ලකුණු. ඒවට මොනවද කියන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන උත්තමයෙක් මනුස්ස ලෝකේ උපන්නොත් ඒ උත්තමයාට තියෙන්නේ ගති දෙකයි. මොනවද ඒ ගති දෙක? ඔව්, එක් ගිහි ජීවිතයේ ගත කළොත් සක්විති රජ වෙනවා. පැවිදි ජීවිතයේ ගත කළොත් ඔව් සම්මා සම්බුදු බවට පත් වෙනවා. අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක දේශනාවක සඳහන් කරනවා ගිහි ජීවිතයේ ගත කරපු සක්විති රජුරුව ගැන. සක්විති රජුරුව ධාර්මිකව ඒ මනුස්ස ලෝකේ රජ කරන නිසා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම ගිහිලා උපදිනවා තව්තිසා දෙවියන් අතර. එතකොට තව්තිසා දෙවියන් අතර උපද්දවන්න උදව් කළේ කවුද? ධර්මයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තව්තිසා දෙවියන් අතර උපන්නාට ධර්ම 4ක් නැතුව එයා ඉන්නේ කියනවා. ධර්ම කීයක්ද? ධර්ම 4ක් නැති නිසා තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ඉඳලා ධර්ම 4ක් නැති නිසා එයා මරණින් මත්තේ නිරේ උනත් යන්න පුළුවන් කියනවා. තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච චක්විති රජුරෝ මරණින් මත්තේ නිරේත් යන්න පුළුවන් නම් තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච චක්විති රජුරෝ මේ මනුස්ස ලෝකෙ උපන්න මේ අපි චක්විති රජුරුත් එක්ක සංසන්දනය කළ බලද්දී අපි කවුද? ලොකු වෙනසක් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණින් මත්තේ සක්විති රජුරෝ නිරේ උපදින්න පුළුවන්. තිරිසන් සතුන් අතර උපදින්න පුළුවන්. പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. අපායෙ උපදින්න පුළුවන්. ධර්ම 4ක් නැති නිසා. මහණෙනි උන්වහන්සේ දේශනා මහණෙනි මැටි පාත්‍රයක් අතට අරගෙන ගියක් ගාන ගිහින් මිනිස්සු දෙන කිසියම් ආහාරයකින් යපිලා ඔය පාරේ දැමූ රෙදි කෑලි කඩමාළු එකතු කරලා මහලා සිවුරක් ඇඳගත්තු කෙනෙක් ඉන්නවා ධර්ම 4කින් යුක්ත ශ්‍රාවකෙක් ඉන්නවා. ධර්ම 4කින් යුක්ත ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ හේතුව නිසා මරණින් මත්තේ නිරේ යන්නේ නැහැ කියනවා. තිරිසන් අපාය යන්නේ නැහැ. പ്രേත ලෝක යන්නේ නැහැ. සතර පැවැටෙන්නේ නැහැ. ඒ ධර්ම 4 බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහණෙනි ඒ තමයි බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. මොකද්ද පළවෙනි එක? බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. නොසෙල්ලෙන ප්‍රසාදය කියන්නේ කවුරු මොනවා කිව්වත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ තියෙන පැහැදීම ගැන තමන්ට සැක ඇති වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ සැක ඇති වෙන්නේ නැහැ. වෙනස් වෙන්න නම් සැකේ ඇති වෙන්න ඕනේ. සැකයකින් තොර වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ගමු සාමාන්‍ය සැකයෙන් තොර වෙනස් සැකයයි මේ වෙනසයි අතර තීරම කියන්නේ අපි ගමු බිරිඳකුයි ස්වාමියෙකුයි සතුටින් වාසය කරනවා.
යම් තාක් සැක නැද්ද? ඒ තාක් සතුට ඇත. යම් දවසක සැක කරන්න පටන් ගත්තද එදාට වෙනස පටන් ගන්නවද නැද්ද? එදාට වෙනස පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යම් දවසක සැකයක් හට ගන්නවද? එදාට වෙනස හට ගන්නවා. එතකොට සැකේ හටගන්නේ නැත්තම් එයාට කියනවා නොසෙල්ලෙන පැහැදීම කියලා. එතකොට ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකින් යුක්ත වූයේ වේ. ධර්ම කෙරෙහි සැකයක් හටගන්නේ. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකින් යුක්ත වූයේ වේ. සංඝයා කෙරෙහි සැකේ හටගන්නේ. ආරේකාන්ත සීලෙන් යුක්ත වූයේ වේ. මේ හතරට මොනවද කියන්නේ? සූතාපට්ටි අංග කියලා කියන. මේ හතරෙන් යුක්ත නම් මේ ආත්මය හරි කමන්නේ. ඊළඟ ආත්මය හරි කමක් නැහැ. මේ හතරෙන් අපි සමන්විත වෙන්න අපි එක එක්කෙනා දක්ෂ වුණොත් අපිට පුළුවන් අසවලා තුල මේ සෝතාපට්ටි අංග හතර ඇත්තේය. ඒ නිසා මා සුගතිය උපදීවා. පුළුවන්ද? බෑ. හේතුව ධර්මයයි ශ්‍රේෂ්ඨ. පුද්ගලික නෙමෙයි. පුද්ගලිකට කරන්න බෑ. මාගේ පුතා පැවිදි වී ඇත්තේ මම සුගතිය උපදීවා. පුළුවන්ද? බෑ. ඇයි? ධර්මයයි ශ්‍රේෂ්ඨ, පුද්ගලික නෙමෙයි. ඒ නිසා අපි අර පුද්ගල ස්වභාවයේ විනිවිද ධර්මයේ දකින්න කම්ම අර්බුදේ තියෙනවා. පුද්ගල ස්වභාවයේ විනිවිද ධර්මය කියන්නේ මේ ගුණාත්මක දෙයක් නේද කියලා තේරුම් ගත්තොත් මම ඔබට උදාහරණයක් කියන්නම්. තව හියුන්සියන් කියලා චීන යාත්‍රික භික්ෂුවක් ඉන්දියාවේ සංචාරය කරද්දී තැනකට ගියා. එතන පරිණි චෛත්‍යයක් තිබිලා ඒක විස්තරය තියෙනවා. විදූඩබ දන්නවනේ, අහලා තියෙනවනේ විදූඩබ. කාගේ කවුද? කොසල් රජුරුවන්ගේ පුත්‍රයා, වාසවකත්තියාගේ පුත්‍රයා. විදූඩබ වාසවකත්තියා කියන්නේ කවුද? මහා නාම ශාක්‍යයා නිසා ශාක්‍ය රජ මාලිගාවේ දාසියෙකුගේ කුසේ උපන්න සුරූපී කාන්තාවක්. එතකොට මෙයාගේ කුසේ තමයි උපන්නේ විදූඩබ. එතකොට විදූඩබ ශාක්‍ය වංශිකේ අර වංශ කබල් ගහන්න ගිහිල්ලා වෙච්ච වින්නැහිය. මොකද්ද? එතකොට බලන්න ශාක්‍ය පරපුරේත් ඒ දෝෂි තිබිච්ච හිටියනේ. මෙච්චර වටිනා ධර්මයේ තිබෙද්දි භාග්‍යතුන් වහන්සේ උපන් ශාක්‍ය වංශෙත් හිටියා. මේ වංශේ ශ්‍රේෂ්ඨයි කී හිටපු අය. ඒක නිසා වෙච්ච වින්නැහිය. මොකද්ද? විදුඩබ ගිහිල්ලා අර ඥාති බලන්න ගියා. දැන් වාසවකත්තිය මග හැරෙම හිටියේ යන්නේ නැතුව. වාසවකත්තිය දන්නවනේ Taman කවුද කියලා. ඉතින් විදුඩබගෙන් අහනවා අනිත් රාජකුමාරවරු යන්නේ නැද්ද? මව් රජිනගේ මේ ඥාති පරම්පරාවලට යන්නේ නැද්ද කී අහනවා. ඉතින් මෙයාත් කියලා බැරිම තැන ඔන්න දැනුම් දීලා පිටත් කළා. දැන් ශාක්‍ය රාජධානිය කොසල් රජුරවන්ට සුංගම් කියන්නේ යම් කිසි බද්දක් ගෙවන රාජධානියක්. එතකොට මේ ශාක්‍ය රාජධානියේ කොහෙටද යටත්? කෝසල රාජ්‍යයට, මගධයටත් නෙමෙයි. කෝසල රාජ්‍යයට ඒකයි අයිති. එතකොට ඒ කෝසල රාජධානිය ඊළඟ රජා වෙන්න ඉන්නේ කවුද? විදූඩබ. දැන් විදූඩබ එනකොට ඉතින් ඒ රාජ ප්‍රධානියා වාඩි වෙන ආසනේ විදූඩබ දීලා සැලකුවා. සමහර ඒවා තියෙනවා පින්වත්නි, මේ කර්මය කියන්නේ ඒ කර්මයට මග අරින්න බෑ. ඒ කියන්නේ මග අරින්න පුළුවන් එකක් නෙමෙයි ලෝකේ මේ කර්ම විපාක කියන ඒවා. ඒක මග අරින්න පුළුවන් වුණා නම් එහෙම ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. එක සේවකයෙකුට රාජබටයෙකුට කඩුව මතක නැති වුණා. කඩුව පිටියේ හේතු වෙලා. ඕක තමයි වෙච්ච දෝෂේ. ඒ වෙලාවේ දැන් අරගොල්ලෝ ගිහිල්ලා උත්සවය කළා, පිළි අරන් ඔක්කොම කළා. ඊට පස්සේ මේ විදුඩබයි රාජපිරිසයි පිටත් වෙලා ගියා. එක්කෙනෙකුට කඩුව මතක නැති වුණා. ඒ වෙලාවේ මෙයා කඩුව ගන්න එනකොට බලන්න හරි පුදුමයි මේක. 16ක් වතුර කාලයක් අරගෙන ඇවිල්ලා හයියෙන් hina වෙවි කෑ ගහ කියනවා, යසයි නදියෙන් වතුර ගෙන 16කට ගිය කල දැන් කොසල් රජ මැදුරේ අග්‍ර මහේසිකාව වී ඇත. ඇයි 16කට ඉරිසියා නැද්ද? ඉරිසියා. එතකොට මේ 16ක් තවත් රාජ්‍යයකට ගිහිල්ලා ප්‍රධාන රාජ්‍යයට ගිහිල්ලා රැජින වුණා.
එතකොට අනිත් දාසිලාට ඊර්ෂ්‍යා නැද්ද? ඊර්ෂ්‍යායි. ඊර්ෂ්‍යාට අපහාස කරනක තේ දාසගේ පුතා ආවා නොවේ. අපේ රාජවංශේ ශාක්‍ය රාජවංශේ මේ ආසනේ කිලිටු කොලා නොවේ කියලා අන්න වතුර කල ගෙඩිය හලලා හොදනවර ගල් ආසනි කැටයන් කරපු වෙලාවට ඒක අහගෙන ඉන්නවා කවුද? අර කඩුව අමතක වෙච්ච කෙනා ඇවිල්ලා. එයා කඩුවත් අරගෙන ගිහිල්ලා කිව්වා දේවයන් වහන්සේ භයානක කාරණයක්. අර කුමාරයාට කිව්වා රාජකුමාරී බිහිසුන කරුණක් භයානකයි. මෙහෙම කියන්න නම් බෑ කිව්වා. ඔබ වහන්සේ මට අබේදාන දෙන්න ඉස්සෙල්ලා කිව්වා. ඔබට අබේදාන දෙනවා කියාපිය කිව්වා. ඊට පස්සේ කිව්වා හරි. මොකද්ද මේ? ඔබ වහන්සේ රාජකුමාරයන් වහන්සේ ඔබ වහන්සේ රාජකන්‍යාවකගේ පුතෙක් නොවේ. කොහොම වදින්නවද එතකොට වංශෙට? ඔන්න වංශ නිසා විනාරි බුද්ධ. ඒකට තමයි එහෙනම් ඊට පස්සේ දැනගත්ත මේ දාසියකගේ පුතෙක්. ඊට පස්සේ කිව්වා හරි මම පරිගන්නම් රාජවංශය මම පෙන්නන්නම් රාජවංශයේ ලේවලින් මේක හොදලා කියලා ගිහිල්ලා මොකද කළේ? සීලම සාක්‍ය හොයා සාක්‍යයන්ගේ බෙලි කැපුවා. බෙලි කපලා ලේවලින් මුළු ලේ ගංගාවක් කළා. එතනින් නැවතුන්නේ සාක්‍ය කන්‍යාවන් 500ක් එකතු කළා. තමන්ගේම දෙමාපියෝ තමන් ඉස්සරහා මැරුවා. මරලා කාන්තා 500ක් එකතු කරන් කිව්වා ගැට ගහපෙම උගත් කිව්වා. ගැට ගහලා දැන් ඇද්දගෙන යනවා. කොහෙටද මේ ගෙනියන්නේ? කෝසල රාජධානියට මේ කෙල්ලු ටික අරන් යනවා. දැන් තමන්ගේ දෙමාපියෝ මරලා දැන් මේ ඇස්පනා අපිට. ඊර්වසේ මේ ගෑනු ළමයි විලාප දෙදී සාප කර කර යනවා. දැන් ඇදගෙන යනවා සේවකයෝ ටික මේගොල්ලන්ව. කවුරු බේරන්නද? කවුද ඉන්නේ? බලන්න මේ සසරේ හැටි. අර ගෑනු ළමයි ටික බැඳගෙන ඇදගෙන එනවා 500ක් ගෑනු ළමයිව. ඉතින් අර ළමයි සාප කර කර එනවා. එනකොට මිදුවට කිව්වා මුංග ගෙනියන්න ඕනෙත් නැහැ. මේකුන්ගේ අත්පා කපාපියෝ කිව්වා. අර කෙල්ල 500ගෙම අත්පා කැපුවා. කපල ගොඩ ගහලා පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ඥාති සංහාරය ගැන දැක්කා. දැකලා භික්ෂුන් වහන්සේනම පිටත් කළා. එතනදී අරගොල්ලන්ගේ අතපය කැපුවට පණ තියෙනවා. පිටත් කළා ගිහිල්ලා මේ ඇයට සිහිය උපද්දවන්න. එතකොට අර 500ක් අතපය නැති කඳන් වලට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්මයේ කිව්වා. ඒ ධර්මය තුළ මොකද්ද තියෙන්නේ ඇත්තේ? ඔබ හිතන හැටියට ආයෙත් එන්න මෙහි. ඇවිල්ලා විසාකා සුමනා සුජාතා වගේ වෙන්න. කලට මුත් අකලට නොනස්නා උපභෝග පරිභෝග සම්පත් ලබන්න. ලස්සන රූපයක් ඇතුව ඉන්න. මොකක් වගේ එකක්ද කියවෙන්න ඇත්තේ? දැන් දකින්න සසර. තව මොකක්ද කියවෙන්න ඇත්තේ? මේ නොඇලිය යුතු එකක්ද ඇලිය යුතු එකක්ද? මේ නොඇලිය යුතු දෙයක් කියලා දකින්න. දැන්වත් නැවත නැවත ඉපදීමේ දෝෂය දකින්න. මේන් ඊතර වීමේ වටිනාකම දකින්න. භාග්‍යවතුන් වහන්සේගේ පරපුරේ ශාක්‍ය වංශේ නෑදෑ වෙලා ඉපදිලත් රැකවරණයක් භාග්‍යවතුන් වහන්සේටත් දෙන්න බැරි නම් එතකොට රැකවරණේ දුන්නේ මොකෙන්ද? අන්තිමට කිව්වා ද්වේෂසිතක් ඇති කරගන්න එපා කිව්වා. තරහසිතක් ඇති කරගන්න එපා. එතකොට ඒ අතපය අහිමි වෙලා දැන් රුධිරේ ගලාගෙන යනවා මේ අසරණ ගෑනු ළමයින්ගෙන්. ඒ ගෑනු ළමයි තමන්ගේ සීසන් නැති වෙන තුරා මෙත් සිතින් හිටියා. මරණින් මත්තේ දෙවියන් අතර උපන්න. එතන තමයි චෛත්‍යයක් හදලා තියෙන්නේ. ඒ චෛත්‍ය දැකලා තියෙනවා හියුන්සිය. එතකොට දෙවියන් අතරට ඒගොල්ලන්ව ගෙනිච්චේ භාග්‍යවතුන් වහන්සේද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයි. එතකොට ශ්‍රේෂ්ඨ වූයේ කුමක්ද? ධර්මයයි ශ්‍රේෂ්ඨ. ධර්මයේ රැකලා ආරක්ෂා කරලා දුන්නේ. දැන් අපි කිව්ව මෙතන හිටියනම් නෑ. මම බෑ මම මේක අතාරින්නේ නෑ මේක. අපි අතපය කැපුවා නෑද මැරුවා බෙලි කැපුවා. මේක අතාරින්නේ නෑ. මේක පස්සෙන් මාත් එනවා කියලා කිව්වනම් හිතුවනම් පැතුවනම් සිත පිහිටුවනම් කොහෙද? දුගතියේ. එතකොට දුගතිය ගෙනිච්ච කවුද?
අධර්මය. එතකොට අධර්මයේ විසින් දුගතිය ගෙනිච්චා අධර්මයේ නායකත්වය දෙන්නේ දුගතිය ගෙනියන්නයි. එතකොට ධර්මයේ නායකත්වය දෙන්නේ සුගතිය ගෙනියන්නයි පුද්ගලෙක්ව. එතකොට දැන් හොඳට තේරෙන්න ඕනේ මේ ධර්මයේ තැවරෙන්න ඕනේ ක්‍රියාවේ මිසක් වෙන කොහෙවත් නෙවෙයි. ක්‍රියාව සිද්ධ වෙනවා වචනෙන්, ක්‍රියාව සිද්ධ වෙනවා කයින්, ක්‍රියාව සිද්ධ වෙනවා සිතෙන්. එතකොට මේ කයින් වචනෙන් සිතෙන් සිද්ධ වෙන ක්‍රියාව තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අමාරුවෙන් හරි ආයක උත්සාහයෙන් කරනවා නම් එයා දුෂ්කර වූ දෙයක් කරනවා. මොකද ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහන්නනි මේ ලෝකේ තියෙනවා කියන යම්කිසි ආශ්චර්යයක්. මොකක්ද මේ ආශ්චර්යය? සාමාන්‍ය ලෝකයේ තුල රාගයෙන් සතුටු වෙමින් ඉන්නේ. රාගය අභිනන්දනය කරමින් ඉන්නේ. රාගය කියන්නේ සාමාන්‍ය සත්වයාට ආකර්ශනීය විෂයක්. රාගය කියන්නේ මේ සත්වය ඇදී යන දෙයක් නෙමෙයිද? ඒ ඇදී යන දෙයක් වන රාගය දුරු කිරීමට ධර්මයේ කියද්දී රාග සහිත සත්වයා රාගය දුරු කරන්නා වූ ධර්මයේ අසන්නට ප්‍රිය වෙයි. මේ ධර්මයේ ඇති ආශ්චර්යයක් කියනවා. විරාගී ධර්මයේ අසන්නට ප්‍රිය වෙයි. ඒ ධර්මයේ ඇති ආශ්චර්යයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂයෙන් යුක්ත ජනයා එකට එක කරන ද්වේෂ සහගතව ද්වේෂෙන් ඇවිලි යන ද්වේෂෙන් ඇවිලෙන්න වැඩි වෙලාවක් ගන්න ඕනේද? නෑ, සුළු මොහොතකින් ද්වේෂය කියන එක ඇවිලි යනවා. එකට වැඩි වෙලාවක් යන්නේ. ඒ බඳු ජනයා අතර ද්වේෂ ප්‍රහාණය පිණිස යම් ධර්මයක් කියනවාද? ඒ ද්වේෂේ ප්‍රහාණය පිණිස තියෙන ධර්මය අහන්න ආසා කරනවා. ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක් කියනවා. ඊළඟට මේ මුලාවටපත් වී යන මිනිසයා සත්වයා අතර මුලාව දුරු කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මයේ අහන්න ආසා කරනවා. ඒක ආශ්චර්යයක් කියනවා. ඉතින් එහෙම බලද්දී පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොච්චරනම් ශ්‍රේෂ්ඨ වූ දෙයක්ද? ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ තුල අපිට පුළුවන්කමක් අපි ඇති කරගත්තොත් මේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සත්‍යයි කියලා සැක නොකරනද අපි පුරුදු වුණොත් උන්වහන්සේගේ ඒ ධර්මය සත්‍යයි කියලා ඒක නිසක භාවයටපත් වුණොත් මොකද නිසක ඒ ළඟට ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සත්‍යයි කියලා නිසක භාවයටපත් වුණොත් ඒ නිසක භාවයේ තියෙන වාසිය මොකද්ද? නිසක භාවයටපත් වුණාට පස්සේ එයාට පහසුවක් තියෙනවා. පහසුවෙන් වාසය කරනවා. පහසුවෙන් වාසය කරන්නේ මොකද? සැකයක්. සරල දෙයක් මම කියන්නේ. ස්වාමියයි බිරිඳයි වාසය කරනවා නම් පහසුවෙන් ඒ පහසුවෙන් වාසය කරන්න ඕනෝන් කෙරෙහි විශ්වාසයක් ඇත්තම්. විශ්වාසයක් නැත්තම් පියවරක් පාසා සැකේ හට ගන්නවා. සැකේ හටගත්තාම පහසුවක් තිබේද? අපහසුයි. ධර්මයේ තුල සැකේ හටගත්තොත් එයාට පහසුවක් නැහැ. එයා තෘප්තියකටපත් වෙන්නේ නැති පහසුවක් නැති ජීවිතයක් ගෙවනවා. එයා හැමතිස්සෙම සැකයකින් වාසය කරන මේ මෙතර දැන් මම මෙහෙම ධර්ම ඉගෙන ගත්තා තාම මට මේක කරගන්න බෑ. මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද කියා කල්පනා කරමින් ඉන්නවා. නමුත් බලන්න අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වා දෙනවා මොහොතකට හරි අනිත්‍ය සිහි කරගන්න දක්ෂ නම් හේතුන් නිසා හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා යන කියන කාරණේ තමන්ගේ සිතෙන් මොහොතකට හරි තේරුම් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇස්පිය හෙලන මොහොතක් හරි දේශනාවේ තියෙන්නේ එහෙම ඇස්පිය හෙලන මොහොතක් හරි එහෙම හිතා ගන්න පුළුවන් නම් මිනිසියෙකුට එයා යථාර්ථයට ලං වෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හොඳට පෙන්වා දීලා තියෙනවා. මොකද හේතුව මේකේ හේතු වලින් මේවා සකස් වෙලා හේතු නැති වුනහම නැති වෙන මම ඔබට තාම කියන්න කාරණයක් නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන බිලිඳු රජුව මේ අසකන නාසයේ දිවකය මනස හටගත්තේ එකම කර්මයකින්ද කියලා.
එතකොට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා නෑ එකම කර්මයකින් නෙමෙයි කියනවා. විවිධ කර්ම වලින් කියනවා. ඒ කියන්නේ නම් අපේ ඇස් දෙක හට ගන්න හේතු වෙලා තියෙන එක කර්මයක්. කන් දෙක හට ගන්න ඒක කර්මයක්. නාසය හට ගන්න ඒක කර්මයක්. දිව හට ගන්න ඒ වගේ විවිධ කර්මයන්ගේ එකතුවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා නෝකඩුවක් කිව්වා. කියන භාග්‍යතුන් වහන්සේ මට දිවස් ලබන්න කියා දුන්නා. නමුත් මට දිවස් පෙවුනට මේ දිවසින් පෙවුනට මට ඇහෙන්නේ නැහැ. ඇහෙන්න නම් මොකක්ද උනේ? දිව කන. මට දිව කන ලබා දෙන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි කියලා නිකන් නෝකඩු කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුව දිව කන ලබන්න ඔබ රැස් කරපු පිනක් නැහැ කිව්වා. එහෙනම් බලන්න දිවසටත් පිනක් ඕනේ. දිව කන ලබන්නත් පිනක් ඕනේ. පරසිද්ධාන්නා නුවණ ලබන්නත් ඒ වගේ දෙයකටත් පින. ඒක ස්පෙෂල් එකනේ. සාමාන්‍ය පින ගැන අපි කතා කළොත් ඇහින් පෙනුමක් ගන්නත් පිනක් ඕනේ. සමහර අයට ඇස් පේන්නේ නැහැ. හොඳට කන් ඇහෙනවා. හොඳට අතපය වැඩ කරනවා. සමහර අය ඉන්නවා හොඳට ඇස් පේනවා. කන් ඇහෙන්නේ නැහැ. සමහර ඉන්නවා ඇසුත් පේනවා කනුත් ඇහෙනවා කතා කරන්න බෑ. සමහර ඉන්නවා හොඳට ඥාන තියෙනවා ඇඟපත දුර්වලයි. බලන්න ඒක හැටි. කර්මයේ හැටි. ඒ වගේ එතකොට කර්මෙන් තමයි හැම මේ අපේ කර්මානුරූපව තමයි අපේ ඇස් දෙක සකස් වෙලා තියෙන්නේ. කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස සකස් වෙලා තියෙන කර්මානුරූපව. මේ කර්මානුරූපව සකස් වෙච්ච දේ තුල නැවත නැවත හැදෙන්නේ කර්මයක්මයි. කර්මානුරූපව සකස් වෙච්ච දෙයක් තුල නැවත නැවත හැදෙන්නේ මොකද්ද? කර්මයක්මයි. එතකොට යම් කිසි ක්‍රියාවකින් පින්පව් දෙකම හැදෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? යම් කිසි ක්‍රියාවකින් පින් හැදෙන්නේ නැත්තම් පව් හැදෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ කර්මයට මොකද වෙන්නේ? ඒ කර්මය නැති වෙලා යනවා. කර්මය ෂේ වෙනවා. රහතන් වහන්සේට පිනක් හැදෙන්නෙත් නැහැ ක්‍රියාවෙන්. පවක් හැදෙන්නෙත් නැහැ. කර්මය ෂේයි. ඒ කර්මය ෂේ වෙන්නේ මොකද? මොකෙන්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වීමෙන් තමයි කර්මය ෂේ වෙලා ගියේ. එතකොට බලන්න පින්වත්නි පුද්ගලයා තුළ තියෙන කර්ම බලය ෂේ කරන්න පුළුවන් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය. ද සතර අපායට ඇදගෙන යන කර්ම බලය ෂේ කරන්න පුළුවන් සෝතාපට්ටි අංග 4ට. සෝතාපට්ටි අංග 4 ඇති වුණොත් එයාට සක්කාය දිට්ඨියත් නිරුද්ධ වෙනවා නම් විචිකිච්ඡාවක් නැතු වෙනවා නම් සීලබ්බත පරාමාසත් නැතු වෙනවා නම් එහෙනම් එයාව සතර අපාය ඇදගෙන ගිහලා තියෙන පුද්ගලෙන් නෙමෙයිනේ. අකුසල ධර්මයක් විසින්නේ ගෙනිහිල්ලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන අකුසල තමයි මෙයාව ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ අකුසල ප්‍රහාණය වෙච්ච ගමන නැවතිලා. ඊට පස්සේ එයා සෝතාපන්න වෙලා ඊට පස්සේ එයාට පුළුවන් වුණොත් රාග දේශ මොහ තුනී කරන්න. ඊට පස්සේ ආයා එකපාරයි ඉන්න මනුස්ස ලෝකෙට එන්නේ. අපි කියමු ඊට පස්සේ ආ රාග දේශත් ප්‍රහාණය කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අනාගාමී. අනාගාමී වුණාට පස්සේ ආ කාමලෝ සතර අපාය කොහොමද මිදුණා? කාම ලෝකිනුත් මිදිලා. එතකොට බ්‍රහ්මතලයට එයා මරණින්මත් යන්නේ. ඒක කවුද වරන් යන්නේ? ධර්මයයි. මෙතෙක් කල් පින්වත්නි අපි අරගෙන ගිහිල්ලා තියෙන්නේ ධර්මයේමයි. මරණින් මත්තේ පුද්ගලයා දුගතිය අරන් යන්නේත් ධර්මයයි. පුද්ගලයා සුගතිය අරන් යන්නේ ඒකයි. අපිට මේ සුගතිය දුගතිය දෙක තීරණය වෙන්නේ ධර්මය නම් ධර්මය කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන දෙයක් නම් ඒ ක්‍රියාත්මක වෙන දෙයට උපකාර වෙන්නේ ආශ්‍රය නම් ආශ්‍රය වැරදුනොත් ඔක්කොම වැරදිනවා. ආශ්‍රය වැරදුනොත් ඔක්කොම වරදිනවා. ධර්මය කියලා ආශ්‍රය ධර්මය කියලා අපි ධර්මය නම් අපිට මුල් තැන දෙන්න ඕනේ. එහෙනම් කවුරු ආශ්‍රය කළත් මුල් තැන දෙන්න ඕනේ මොකේද? ධර්මයටමයි. ආශ්‍රය කරන කෙනාට නෙවෙයි. ආශ්‍රය කරන කෙනාට මුල් තැන දුන්නොත් මොකද වෙන්නේ? අපිට ධර්මයේ අධර්මයේ පිළිබඳ විනිශ්චයකට එන්න බැරුව යනවා.
අයි ආශ්‍රය කරන කෙනා මෙයා හොඳයි. මෙයා බොහෝ කලක් මා සමග හිටියා. මෙයා මට ආදරෙන් සැලකුවා. ඒ නිසා මෙයාව මට අත්හරින්නට නොහැකිය කියලා සමහරට යාව අපි අල්ලන් ඉන්නවා. නමුත් ඒ තුල අපිට අකුසල් වැඩෙනවා නම් අන්තිමට යා අහිමි වෙනකොට අපේ ජීවිතයේ තීරණාත්මක සාධකී වෙන්නේ යා නෙමෙයි. අපි තුල ක්‍රියාත්මක වෙච්ච දේ. එහෙම නේද වෙන්නේ? සමහර අවස්ථාවල් තියෙනවා සමහර ළමයි මගෙන් ඇවිල්ලා සමාවිලනවා අනේ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ මේ හොයාගෙන ආවේ සමාව වෙන්න මම ඇයි කියලා මම දන්නේ නැහැ මේ හොඳටම බැනලා මට මම දන්නේ නැහැ මේ යාළුවෝ කියපු නිසා බැන්න මං ඉතින් සමාව දීලා හොඳයි යන්න කියලා යවනවා. ඒතර බලන්න පසිතැවෙන්න ගොඩක් ඉතුරු කරගත්තා යාළුකමින්. දැක්කද? ඒ කියන්නේ මේ කවුරු හරි කියන දෙයකින් Taman තුල අකුසලයක් හට ගන්නවා කියලා Taman දන්නේ නැහැ. ආශ්‍රය තුලින් ඇති කරගන්න ක්‍රියාව තුල තමන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකයේ සකස් වෙනවා කියලා තමන් දන්නේ නැහැ. යම් මොහොතක දැනගත්තාද දැනගත්ත මොහොතේ තමන් ප්‍රමාද නම් තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා ආශ්‍රයේදී අපි තීරණය කරන්න ඕනේ කොහොමද? යම් ආශ්‍රයකින් අපේ කුසල් වැඩිද අකුසලයට අනුබලයක් නොවේද? අඩු ගන්න අකුසල් ප්‍රහාණය නැතත් අකුසලයට අනුබලයක් නොවේද? කුසලයට අනුබලයක් වෙයිද? ඒ ආශ්‍රය මැනවි. යම් ආශ්‍රයකින් අපේ අකුසල් ප්‍රහාණය වෙයිද? කුසල් වැඩිද? ඒ ආශ්‍රය අතිශයින්ම උත්තමය. යම් ආශ්‍රයකින් අපිට සසරේ බිය උපදීද? නිවනේ සිත පහදීද? සතර අපායෙන් ඈතර වෙන මාර්ගයේ අසයිද? ඒ ආශ්‍රය පතපතා සිටිය යුතු දෙයකි. එහෙම නැද්ද? ඒ මොකද හේතුව? ඒ ආශ්‍රය තමයි අපට උපකාරී වෙන්නේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ කාලේ සංඝ පිරිස ඒ කාලේ හිටපු පිරිස ආශ්‍රය කරපු නිසා ඒ ආශ්‍රය නිසා බොහෝ පිරිසක් යහපත් වුණා. මොකද හේතුව? මිහිඳු මහරහතන් වහන්සේගේ ආශ්‍රයෙන් ඒ කාලේ හිටපු පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ලං වුණා. එතකොට යම් ආශ්‍රයකින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ලං වුණා නම් ඒ ආශ්‍රය දුර්ලභ වූ ආශ්‍රයක්. යම් ආශ්‍රයකින් සත්පුරුෂයා ඈත් වුණා නම් සත්පුරුෂයා අඳුනගන්න බැරි වුණා නම් සත්පුරුෂ ධර්මයේ අඳුනගන්න බැරි වුණා නම් සත්පුරුෂ මාර්ගය අඳුනගන්න බැරි වුණා නම් ඒ ආශ්‍රය තුල තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කරන්නේ නැහැ. වෙනසක් ඇති කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා දැන් ඔබ දන්නවා ඇති අපි දහම් පොත්පත් ලියලා මේ ධර්මයේ බුද්ධ වචනේ ත්‍රිපිටකයේ තේරෙන භාෂාවට හරවලා තියෙන මොකද මේ කුසල් අකුසල් හොඳ නරක යහපත අයහපත මාර්ගය අමාර්ගය තෝරලා දෙන්නයි. මොකද ඒක තේරුනොත් තමයි ඒක ඉගෙන ගන්නෙ. අපි ඔබට මම මේ වචනේ කියන තේරෙන ඒක ඒ භාෂාවෙන් තේරෙන විදිහට කතා කළොත් තමයි අපිට අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැතුව අපිට කවුරුවත් පිහිට වෙන්නේ නැහැ ධර්මයට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? අත්ථ දීපා භික්ඛවේ විහරත අත්ථ සරණා අනඤ්‍ය සරණා. මහණෙනි තමාව ද්වීපේ කොට වාසය කරව. තමාව සරණ කොට වාසය කරව. අන් කෙනෙක් සරණට නොගනිව්. ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ පිහිට කොට ධර්මයේ දිවයිනක් කොට වාසය කරව. ධර්මයේ සරණට ගනිව්. වෙන දෙයක් සරණට නොගනිව්. ඒ වගේ බුදු වදනක් පිට වෙන්න උන්වහන්සේගේ මුවින්. එතකොට මොකද හේතුව? මේ ධර්මයේමයි අනාගතයේත් අපිට පිළිසරණ පිණිස පවතින්නේ ධර්මයේමයි. ඉතින් ධර්මයේ අල්ලගන්න අපේ තුල යම්කිසි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොකද මේ දක්ෂතාවය මං කිව්වේ එකයි. දැන් අපිට ඇහැට බාහිර ලෝකෙක මොනතරම් විචිත්‍ර දර්ශන තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම් බාහිර ලෝකෙ මොනතරම් සුන්දර දේවල් දකින්න තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම් එයා මේ සුන්දර දේ අත්විඳීද? නෑ. මොනතරම් මිහිරි මధుර මනෝහර දෙයක් ශබ්දයක් හැටියට තිබුණත් එයාගේ කන් දෙක ඇහෙන්නේ නැත්තම් එයාට ඒක අත්විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ප්‍රණීත දෙයක් තිබ්බත් වේලා පියලා දිවපණ නැත්තම් එයාට ඒක රස විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක් තිබ්බත් නෝනින්ම නෙහි කරන්නේ නැත්තම් එයාට ඒක අල්ලන්න බෑ.
ඒක අහුවෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා නුවණින් මෙනෙහි කරනවා කියන එක බාහිර කෙනෙක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඇඟේ ඉල්ලන්නෙත් නැහැ, ඇලවෙන්නෙත් නැහැ. ඒ නුවණින් මෙනෙහි කරනවා කියන එක තමන්මයි කරගන්න උවමනා. හැබැයි තමන්ට නුවණ තියෙනවද නැද්ද කියන එක ගැන ඒකාන්ත විනිශ්චයකට යන්න එපා. ඒ කියන්නේ මට නුවණ තියෙනවා. මට වරදින්නේ නැහැ. මට නම් හරි කියලා තමන් පිළිබඳ විනිශ්චයකට යන්න එපා. තමන්ට නුවණ තියෙනවා කියලා. තමන්ට නුවණ දෙන කියලා විනිශ්චයකට යන්න එපා. විනිශ්චය කරන්න ඕනේ තමන් තුලින් නෙමෙයි. තමන්ගේ අතීතය තුලින්. අතීතය තුල තමන් කියපු කරපු දේවල් දිහා තමන් බැලුවොත් තමන් නුවණකාරයෙක්ද නැද්ද කියලා තමන් දන්නවා. ඒක බාහිර කෙනෙකුට තමන්ට අපි සාකි වෙන්න යන්න ඕනේ නැහැ. ඒ තමන්ගේ ජීවිතය තුල වැඩිපුර සිද්ධ වෙලා තියෙන නුවණින් තොර ක්‍රියාද නුවණින් යුක්ත ක්‍රියාද කියන විනිශ්චය දන්නේ කවුද? තමන්මනේ. ඒ නිසා ලෝකෙට මම කිව්වට හරියනවද මම නුවණක්කාරයෙක් කියලා? ඒක වැදගත් නෑ. තමන්ගේ ක්‍රියාව මත තමන්ට අතීතයක් තියෙනවා. මේ අතීතය තුළ තමන් කරපු දේවල්, තමන්ගෙන් වෙච්ච වැරදි, තමන්ගේ යහපත, තමන්ගේ හොඳ, තමන් මෙනෙහි කරන දේවල්, තමන්ට වරදින දේවල් මේ සියල්ල පිළිබඳ ලෝකේ තමන්ගේ ලෝකයේ පිළිබඳ අතීතේ ගත්තොත් එහෙම දැන් ඉන්නේ දොරටුවක නම් ආපස්සට හැරිලා බැලුවොත් ගේ ඇතුළේ. එතකොට ඒ ඇතුළේ තමන් කරපු දේවල් වල චිත්‍රපටිය තියෙනවා. ඒකින් තමයි තමන් විනිශ්චයකට එන්න ඕනි තමන් නුවණක්කාරයෙක්ද නැද්ද කියලා. එහෙම ගත්තොත් එහෙම අපිට අපි නුවණක්කාරයෝ කියන එකටද යන්න වෙන්නේ නැවත සිටිය යුතුයි කියලාද? නැවත නැවත සිටිය යුතුයි නුවණ තියනවාද කියන කරුණ ගැන. මොකද එච්චරටම තමන්ගේ ජීවිතය ගත්තොත් තමන් පාවිච්චි කරලා තියෙන්නේ නුවණ නෙමෙයි. එහෙමනම් අපි පාවිච්චි කරලා තියෙන්නේ නුවණ නෙමෙයි නම් අපිට තමන් පිළිබඳ විනිශ්චය කරන්න බෑ තමන් ඥානවන්තයි කියලා. එහෙනම් අපි මේ විනිශ්චය පවරන්න ඕනේ තමන්ට නෙමෙයි. ධර්මයටයි. ධර්මයමයි අපි ගන්න ඕනේ. ධර්මය කියන්නේ මොකද්ද? අපිට පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න. හොරකම් නොකර ඉන්න. අනුන් පිරිසක් එකතු වෙලා අනුන්ට නිඳා කරද්දි ගරහද්දි ඇහුන්නේ වගේ ඉන්න පුළුවන් නම් පිරිසක් එකතු වෙලා කාට හරි ලොකුවට ගරහනවා අපහාස කරනවා කියමු. තමාත් හොට දාන්න ගියොත් ඒකේ කොටස්කාරයෙක් වෙනවද නැද්ද? තමන්ට පුළුවන් නම් එතනම ඉන්න මුකුත් ඇහුන්නේ නැහැ වගේ. එහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? මිනිස්සුෙකුට එහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවා. මම කිය කුසල් පැත්ත විතරක්. බයට නෙමෙයි. කෙනෙක් බයට එහෙම ඉන්න ඒක නීච ගතියක්. එහෙමනේ මේ කියන්නේ. කුසල් මම මේකට අත දාලා මගේ නිකන් හිත සෞතු කරගන්නවා මං. මීට වඩා හොඳයි මම මේක ඇහුන්නේ වගේ ඉන්නවා කියලා එහෙම ඉන්න පුළුවන් නම් එයාට ඒක එක්තරා දක්ෂකමක් තමාට මේ කාලේ තියෙන තමන්ගේ ගැලවීමට. මොකද හේතුව තමන්ගේ රැකවරණේ සලසාගත යුත්තා. ඒ තමන්ට තමන් තුළ ධර්මයක් හටගත්තොත් ඒ ධර්මයේ අන්තිමට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණය ගන්නේ. තමන් සුගතිය යනවාද දුගතිය යනවාද කියන තීරණය කරන්නේ කවුද? බාහිර කෙනෙක් නෙමෙයි. තමන්ගේම ක්‍රියාව. එතකොට තමන්ගේම ක්‍රියාව තුළ තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සැක නැති පැහැදීමක් මට තියෙනවා. තමන්ගේම ක්‍රියාව තුළ තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගැන සැක නැති පැහැදීමක් මට තියෙනවා. තමන්ගේ ක්‍රියාව තුළම තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි සැක නැති පැහැදීමක් මට තියෙනවා. මේ ධර්ම මාර්ගය තුළ මම කයින් වචනෙන් සංවර භාවයකට නිතරම පත් වෙලා ඉන්නවා කියලා තමන්ට තමන් පිළිබඳව පේනවනම් ඒ පේන්න නම් තමන්ගේ අතීතයක් කරාන එක වෙන්න තියෙන්නේ නේ. එතකොට තමන්ට තමන් පිළිබඳ පේනවනම් එහෙනම් තමන්ට තමන් පිළිබඳ බයක් හටගනේද? නෑ. ඇයි හේතුව? බයක් හටගන්න හේතු වෙන කාරණාවක් එතන නැති නිසා. තැති ගැනීමක් හටගන්න කාරණාවක් එතන නෑ. අපි කියමු තමන්ට එහෙම සිහි කරගන්න බැරුව තමන්ගේ දෝෂයම එනවා නම් ඉස්සරහට. අනේ මගේ යතින් මෙහෙම වුණා. මගේ යතින් මෙහෙම වුණා. මම මෙහෙම කළා කියලා තමන්ගේ දෝෂෙම ඉස්සරහට එනවා නම් එතන මේ දෝෂයක් ඉස්සරහට ආවොත්, සැකයක් ඉස්සරහට ආවොත් හිත චංචල වෙනවාද? හිත නිශ්චල වෙනවාද? හිත චංචල වුණාට පස්සේ
තීරණේ අවිනිශ්චිතයි. එහෙනම් මේ හිතේ අකුසල් හට අරගෙන කලබල වෙච්ච වෙලාවට යම රජුරුවන්ගේ යම දූතය ඇවිල්ලා තමන් ඉස්සරහා පෙනී හිටියොත් යම දූතය ඇවිල්ලා දැන් ලෑස්ති වෙයන් කියලා සිහිය උපදීද? එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මැරෙන්නේ නිරේට යන්න. එක්කෙනෙක් බුද්ධ කාලේ එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අන්‍ය මත දරන, අන්‍ය දෘෂ්ටි දරන, අන්‍ය රුචිකත්වයක් ඇති අය නිවන් අවබෝධ කරලා තිබේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය අන්‍ය මත දරන, අන්‍ය දෘෂ්ටියක් දරන, අන්‍ය රුචිකත්වයක් ඇති කිසි කෙනෙක් නිවන් දැක්කේ නැත. ඊට පස්සේ ආනවා භාග්‍යවතුන් වහන්සේ අන්‍ය මත දරන, අන්‍ය දෘෂ්ටික වූ, අන්‍ය ආගමික වූ කෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර ඉපදී ඇද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මම 91 කල්පයක් ආපස්සට බලමි. එක්කෙනෙක් ඉපදී ඇත්තේ 91 කල්පෙට එක්කෙනෙක් ඉපදී ඇත්තේ ඔහුද කර්මයේ ඵලයත් විශ්වාස කළ කෙනෙකි. මේ වෙද්දී කර්මඵල විශ්වාසයේ බෞද්ධයන්ගෙනුත් ඈත් වෙලා. ඒ නිසා මේකේ සුගතියත් අහිමි වෙච්ච ලෝකෙක නිරපල්ලන් ඇවිල්ලා යමපල්ලෝ ඇවිල්ලා දැන් ලෑස්ති වෙයන් කිව්වොත් රතු ඇඳගෙන කඩු අරගෙන ඇවිල්ලා තමන් ගාවට ඇවිල්ලා කිව්වොත් මරණාසන්න වෙච්ච වෙලාවේ තමන්ගේ ඇස් දෙක වැහිගෙන යනකොට තමන්ට පේන්නේ ඒක නං. ඒ වෙලාවට මගේ යාළුවෝ කියපු නිසා මම මේ දේ කළේ. ඒ නිසා ඒ යාළුවෝ මොන ගෙහි අසා එන්නම් මං. පුළුවන්ද එහෙම? බෑ. අනේ මන් නොදැන මේක කළේ. කිසි කතාවක් නැහැ. ඒ නිසා මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මරණාසන්න වෙද්දී Taman ළඟට එනවා දෙවිවරු. ඇවිල්ලා මල් මාලා අරගෙන ඇවිල්ලා කියනවා පින්වත ඔබ වෙනුවෙන් දිව්‍ය විමානයක් සූදානම් ඇත. එතකොටත් ඇස් වහගෙන ඉඳී Tamanට පේන්නේ ඒක. එතකොට Tamanට තියෙන්නේ මොකද්ද? Taman රැස් කළා වූ පින විපාක දෙනවා. රැස් කළ වූ පිනේ සතුට ලබා දෙනවා. රැස් කළා වූ පින Taman වාරගෙන යනවා. මේ ලෝකේ මනුස්ස ලෝකෙින් අපි මොනතරම් වාද විවාද කල්ල කෝලහල තර්ක විතර්ක මොනතරම් කර හිටියත් තමන්ගේ ක්‍රියාව තමන්ට ඕනේ තමන්ගේ යන මාර්ගයේ සලසා දී. එතකොට ක්‍රියාවක් නම් මේක කරන්නේ පුද්ගලයෙකුගේ රුචිකත්වයක් නෙමෙයි ඉස්සර වෙලා තියෙන්නේ ක්‍රියාවයි. රුචිකත්වනුත් කරන්න පුළුවන් හොඳ ක්‍රියාව. දැන් හොඳ ක්‍රියාව රුචිකත්වෙන් කරා මේකට කියනවා ඉර්ධිපාද කියලා. ඡන්ද ඉර්ධිපාද. කැමැත්තෙන් ආසාවෙන් ධර්ම මාර්ගය යනවා. අදිෂ්ඨානෙන් ධර්ම මාර්ගය යනවා. චිත්ත ඉද්ධිපාද. වීරියෙන් ධර්ම මාර්ගය යනවා. වීරිය ඉද්ධිපාද. නෝනෙන් විමසීම සහ කල්පනා කර ධර්ම මාර්ගය යනවා. විමර්ශා ඉද්ධිපාද. එහෙම නැතු දැන් අපි කවුරු කතා කර කොහම හිටියත් අපි හැමෝම S2 වහපු ගමන් තනි වෙනවා. හොඳට බලන්න කල්පනා කරලා. පිරිසක් මැද්දේ 100ක් එක පොලිමේ නිදාගත්තත් S2 වහගත්තු ගමන් Taman තනි. ඊට පස්සේ තමන්ගේ ලෝකේ විනිශ්චයකාරයා තමන් කියපු කරපු දේවල්මයි. ඉතින් ඒ නිසා මේ යථාර්ථය ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ වෙන්නේ අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්. අවබෝධයෙන්ම ධර්මයේ සරණ යෑමෙන්. අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන්. අවබෝධයෙන්ම අපට තුනුරුවන්ගේ පිහිට ලබාගෙන මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.